ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඉනෝගනික් කෙමිස්ට්‍රි පාර්ට් එකේ තිබෙන වැදගත්ම මාතෘකාවක් බහුඅවයවික. මේ කියන මාතෘකාව අනිවාර්යෙන් විභාගයේ අනිවාර්ය MCQ ප්‍රශ්නයක්. ඒක නිසා මේක MCQ එක ලේසි MCQ එකක්. හරියට අපි තේරුම් ගමු. මම මේ බහුඅවයවික කොටස ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරලා කරනවා. මුලින්ම මම මේන්ලි අපි කතා කරන බහුඅවයවික ටික කතා කරනවා. ඊට පස්සේ රබර් කියලා විශේෂ දෙයක් තියෙනවා. ඉතින් අපි ස්වභාවික කෘතිම රබර් එක වල්කනයිස් කිරීම කතා කරන්නට ඕනේ. ඒක මම වෙනම මාතෘකාවක් යටතේ කතා කරනවා. අනිත් සියලුම බහුඅවයවික මේ කියන්න ආව කොටසේදී මම ඔයගොල්ලන්ට කවර් කරනවා. ඒක නිසා මේක හොඳට බලන්න. හොඳට බලලා මේක අයිඩියා එකක් දාගන්න. මුලින් ඉඳන්ම ඔයා නෝට් එකක් හදාගන්න මේකට මාත් එක්කම ගිහින්. හරි. එතකොට බහුඅවයවිකයක් කියන්නේ මොකද්ද? බහුඅවයවිකයක් කියන්නේ ඒක අවයවික ගොඩක් එකට එකතු වෙලා හදන දීර්ඝදාම විශාල මෞලික ස්කන්ධයක් සහිත ප්‍රභේද තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? බහුඅවයවික. එතකොට ඒක අවයවික එකතු වෙලා විශාල දාම විශාල මෞලික ස්කන්ධ සහිත ප්‍රභේද අපි හඳුන්වනවා මොකක් කියලාද? බහුඅවයවික කියලා. එතකොට අපි අපේ සිලබස් එකේ තියෙන විදිහට අපි බහුඅවයවික බෙදනවා ප්‍රධාන කොටස් කීපයකට අපිට බෙදා වෙන් කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි ඇවිල්ලා එයා බන්ධනගත වෙන ආකාරය අනුව අපි බහුඅවයවික බෙදනවා. ඊට පස්සේ ඇවිල්ලා එයා තාපජ ගුණය අනුව නැත්නම් තාපය හැමුවේ එයාගේ හැඩය වෙනස් වීම මත අපි බහුඅවයවික බෙදනවා. ඊට පස්සේ ඇවිල්ලා එයා ගොඩනගෙන ආකාරය අනුව අපි බහුඅවයවික බෙදනවා. ඊට පස්සේ ඇවිල්ලා එයා ත්‍රිමාණයේ කොහොමද විහිදිලා තියෙන කියන ස්වභාවය මත අපි බහුඅවයවික බෙදනවා. හරි. මම මුලින්ම ඔයත් එක්ක කතා කරන්නේ මෙන්න මේ කියන කොටස. ත්‍රිමාණයේ බහුඅවයවික කොහොමද තියෙන ප්‍රමාණය අනුව අපි බහුඅවයවික බෙදනවා ප්‍රධාන කොටස් තුනකට. පළවෙනි ආකාරය තමයි රේඛීය ආකාරය. ඒ කියන්නේ රේඛීය මෙහෙම බහුඅවයවික රේඛීය දාම. ඔය විදිහට ඇවිල්ලා බහුඅවයවික ජාලගත වෙනවා නම් අපි ඒක හඳුන්වනවා රේඛීය බහුඅවයවික කියලා. එතකොට රේඛීය බහුඅවයවික වෙනකොට මෙතෙන්දි මතක තියාගන්න මෙයාගෙන් ඇවිල්ලා දැන් මේ කියන අදාළ දාමේ වෙනත් ඇවිල්ලා අංශ දාම ඇවිල්ලා සෙට් වෙලා ඔය විදිහට ගිහිල්ලා නැහැ. මේක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ වගේ බහුඅවයවික අපි හඳුන්වනවා රේඛීය බහුඅවයවික. ඊට පස්සේ අතු බෙදුණු බහුඅවයවික කියන්නේ මෙන්න මේ කියන රේඛීය බහුඅවයවිකේ කුඩා දාම ওই විදිහට ඇවිල්ලා පවතිනවා. ඒ වගේම අපි හඳුන්වනවා මොනවද? අතු බෙදුණු බහුඅවයවික. ඊට පස්සේ ඇවිල්ලා ජාලාකාර බහුඅවයවික කියන්නේ මොකද්ද? මේ බහුඅවයවිකේ මේ දාමය මෙයාගේ දාමයකින් තව කෙනෙක්ට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙයාට සම්බන්ධ වුණාන් පස්සේ මේ කියන කෙනා තව කෙනෙක්ට ඇවිල්ලා ওই විදිහට සම්බන්ධ වෙනවා. මේ ආකාරයෙන් සමස්ත ජාලය පුරාම විහිදිලා තියෙන බහුඅවයවික අපි හඳුන්වනවා ජාලාකාර බහුඅවයවික. එතකොට මම ඔය එක රූප සටහනකින් ඇන්දොතින් කොහොමද එන්නේ? ඇන්දොතින් රේඛීය බහුඅවයවික අපිට නියෝජනය කරන්න වෙන්නේ මෙන්න මෙහෙම රේඛීය දාම පවතින්නේ. අතු බෙදුණු බහුඅවයවික ජාලගත වෙලා නැහැ. හැබැයි මේ කියන්නා වූ රේඛීය දාමෙන් ওই විදිහට අංශ දාම ඇවිල්ලා තියෙනවා. මේක තමයි ඇවිල්ලා අතු බෙදුණු බහුඅවයවික කියලා කියන්නේ. ජාලාකාර බහුඅවයවිකදී මේ කියන බහුඅවයවික එකිනෙක මොකක් වෙනවද ওই විදිහට සම්බන්ධයි. එතකොට ඔයක තමයි ප්‍රධාන ආකාරය. පළවෙනි ආකාරය ත්‍රිමාණයේ විහිදිලා තියෙන ස්වභාවය අනුව අපි බහුඅවයවික ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. රේඛීය බහුඅවයවික, අතු බෙදුණු බහුඅවයවික සහ ජාලාකාර බහුඅවයවික කියන දේ. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ මොකක්ද? මේ කියන්නා වූ රේඛීය සහ අතු බෙදුණු කියන්නා වූ බහුඅවයවික අපි ඒක ස්වභාවයේ පවතින ස්වභාවය අනුව ඒ කියන බහුඅවයවිකේ යම් කිසි ආකාරයකින් ප්‍රභේද තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මම රේඛීය බහුඅවයවිකයක් හරි අතු බෙදුණු බහුඅවයවිකයක් හරි ඒක සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එතකොට ඔයා හිතන්න මේ විදිහට අදාළ අණු පවතිනකොට එක්තරා තැනක් ඇවිල්ලා ওই විදිහට සම්බන්ධ වෙලා එක්තරා තැනක් ඔය බහුඅවයවික එකට එකතු වෙලා නිකන් ගුලියක් වගේ හැදිලා තියෙනවා. මෙන්න මේ වගේ තැන් තියෙනවා. මේ වගේ තැන් අපි හඳුන්වනවා මොකද්ද? ස්පටික රූපී වෙච්ච තැන්. අනිත් තැන් අපි හඳුන්වනවා මොකද්ද? අස්පටික රූපී වෙච්ච තැන්. එතකොට මේ කියන රේඛීය සහ අතු බෙදුණු බහුඅවයවික ඒවා බහුඅවයවික පවතින ස්වභාවය අනුව අපි රේඛීය අතු බෙදුණුයි කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ තියෙන විදිහ අනුව සමහර බහුඅවයවික මේ විදිහට එක මත එක පතනය වෙලා මොකක් වෙන්නට පුළුවන්ද? අර ගොඩක් අණු ඇවිල්ලා එක තැනකට සම්බන්ධ වුණොත් අපි ඒක හඳුන්වනවා මොකද්ද? ස්පටික රූපී බහුරූපී ආකාරයක් වෙලා තියෙනවා. ඊට පස්සේ වෙනස් මේ විදිහට ඇවිල්ලා ඒවා එහෙම ලොකුවට ඇවිල්ලා ඒක රාශී වෙලා නැතුව ස්වභාවයේ ওই විදිහට තියෙනවා නම් නිදහසේ සාමාන්‍ය විදිහට ඒ වගේම අපි හඳුන්වනවා මොකද්ද? අස්පටික රූපී බහුරූපී ආකාර කියලා. ඒ අනුව එහෙනම් අපි ත්‍රිමාණයේ පවතින ස්වභාවය අනුව බහුඅවයවික වර්ග තුනකට වර්ග කරනවා. රේඛීය බහුඅවයවික, අතු බෙදුණු බහුඅවයවික, ජාලාකාර බහුඅවයවික. මේ රේඛීය සහ අතු බෙදුණු කියනා වූ බහුඅවයවික මොකක් වෙනවද?
ඒවා එක මත පතනය වෙනවා, එක මත පතනය වෙලා එක්තරා තැනකදී ඔයක පතනය වෙච්ච එකේ ඝනත්වය ගොඩාක් වැඩි වුණු තැන් අපි හඳුන්වනවා මොකද්ද? ස්පටික රූපී ප්‍රභේද. අනිත් තැන් අපි හඳුන්වනවා මොකද්ද? අස්පටික රූපී ප්‍රභේද කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ මෙයා ගොඩනැගෙන ස්වභාවය අනුව. ඒතර ගොඩනැගෙන ස්වභාවය අනුව සමහර බහු අවයවික ඉබේ ගොඩනැගෙනවා ස්වභාවිකව. උදාහරණයක් විදිහට ස්වභාවික රබර්, ඊට පස්සේ ඇඟ ඇතුලේ තිබෙනා වූ ප්‍රෝටීන, ඊට පස්සේ එන්සයිම් වගේ දේවල් ස්වභාවිකව ගොඩනගන්නේ මිනිසා විසින් ඒවා ගොඩනගීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කෘතිම බහු අවයවික කියන ඒවා මොකක් වෙනවද? මිනිසා විසින් ගොඩනගන දේවල්. පොලිඑතිලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිස්ටයිරීන්, ඊට පස්සේ ටෙෆ්ලෝන්, ඊට පස්සේ නයිලෝන්, ඊට පස්සේ ටෙරිලීන්, ඊට පස්සේ අපි කතා කරන බ්‍රේක් ලයිට් සහ යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන අපි කතා කරන අටම අයිති වෙන්නේ මොකද්ද? කෘතිම බහු අවයවික වලට. අපි කතා කරන එකක් විතරක් අයිති වෙනවා ස්වභාවික වලට, ස්වභාවික රබර් කියන එකට. හරි? හරි. ඊට පස්සේ මම කතා කරන්නේ තාපය හමුවේදී මේවායේ හැඩය වෙනස් වීම මත. එතකොට කෙනෙක්ට අපි තාපය සපයනකොට ඒ කෙනාගේ ඇවිල්ලා හැඩය වෙනස් කරගලා අපිට හැඩය වෙනස් කළා එයාව මෘදු බවට පරිවර්තනය කළා අපිට එයාගෙන් වෙනත් හැඩ නිර්මාණය කරන්නට පුළුවන් නම් අන්න අපි ඒ වගේ බහු අවයවිකයක් කියනවා මොකද්ද? තාප ස්වීකාර්ය බහු අවයවික. එතකොට අපිට තාපය සපයලා එයාගේ හැඩය වෙනස් කරන්නට පුළුවන් නම් අපි ඒක හඳුන්වනවා තාප ස්වීකාර්ය බහු අවයවිකය. ඊට පස්සේ අපිට ඒ තාපය සපයලා අපිට හැඩය වෙනස් කරන්න අමාරු නම් අපි ඒ වගේ බහු අවයවයක් හඳුන්වනවා තාප ස්ථාපන බහු අවයවිකයක්. උදාහරණයක් විදිහට අපි ප්ලග් පොයින්ට් එක අරගෙන ප්ලග් පොයින්ට් එක අපි රත් කරනවා. රත් කරොත් ඇවිල්ලා අපිට ප්ලග් පොයින්ට් එක මොකද්ද වෙන්නේ? අපි රත් කරනවා එයාගෙන් ඇවිල්ලා හැඩය වෙනස් වීම බොහොම අමාරුයි. ඒ වගේ බහු අවයවයක් අපි හඳුන්වනවා තාප ස්ථාපන බහු අවයවික. හැබැයි අපි පොලිතීන් එකක් හරි PVC බටයක් හරි අපි මොකද කරන්නේ? රත් කරනකොට අදාළ එයාගේ හැඩය අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පුළුවන්. අන්න ඒ වගේ බහු අවයවයක අපි හඳුන්වනවා මොකද්ද? තාප ස්වීකාර්ය බහු අවයවික කියලා. ඒක නිසා මේ කියන තාප ස්ථාපන බහු අවයවික තාපය හමුවේ ස්ථායි. හැබැයි තාප ස්වීකාර්ය බහු අවයවික සමහරක් ඒවා තියෙනවා තාපය හමුවේ ස්ථායි ඒවා. ඒ කවුරු මතද මේක වර්ග කරන්නේ? අපි තාප ස්වීකාර්ය කියන බහු අවයවික අපිට බෙදන්නට පුළුවන්. මේකෙනුත් ඇවිල්ලා සමහරක් ඒවා තාප ස්ථායි ඒවා තියෙනවා, සමහරක් ඒවා තාප අස්ථායි ඒවා තියෙනවා. තාප ස්ථායි තාප අස්ථායි අපි කොහොමද බෙදන්නේ? අදාළ කියන්නා වූ බහු අවයවිකේ හැලජන පවතිනවා නම් අපි ඒක හඳුන්වනවා මේ බහු අවයවික සාමාන්‍යයෙන් තාප ස්ථායි. බහු අවයවික පවතින්නේ මේ හැලජන පවතින්නේ නැත්නම් අපි ඒක හඳුන්වනවා ඒක සාමාන්‍යයෙන් ඇවිල්ලා මොකද්ද? තාප අස්ථායි කියලා. දැන් උදාහරණයක් පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC බටගත්තොත් අපිට ගොඩක් රත් කරන්න ඕනේ. එයාගේ හැඩය අපිට වෙනස් කරලා අදාළ තවයකට සම්බන්ධ කරන්නට නම්. එතකොට ඔයාලට තේරෙන දේ PVC වල තියෙනවා ක්ලෝරින් පරමාණුවක්. ඒ කියන්නා වූ ක්ලෝරින් පරමාණුව නිසා තමයි මතක තියාගන්න එයාට ඒ විදිහට හැඩය වෙනස් කිරීමේ හැකියාව සාමාන්‍යයෙන් වෙනත් ඒවලට වැඩිය අමාරු වෙයි. ඊට පස්සේ මම ටෙෆ්ලෝන් කියන කෙනා ගැන ඉස්සරහට කතා කරනකොට එයාගේ ෆ්ලෝරින් 4ක් තියෙනවා වටේ. ඒතකොට ෆ්ලෝරින් 4ක් තියෙනකොට හැලජන 4ක් තියෙනවා. ඒ නිසා එයාගේ හැඩය වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අපි ඒව පාවිච්චි කරනවා ගිනි නිවන අය ඇවිල්ලා ඇඳුම් ඇදගෙන ගින්නක් නිවන්න යනකොට ඒ ඇඳුම් වල තියෙන්නේ මොකද්ද? ටෙෆ්ලෝන් කියන කෙනා. ඒතකොට ඒ වගේ දේවල්. ඒතකොට තාපජ ගුණය අනුව අපි ආව ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. හැඩය මත හැඩය වෙනස් කරන්න පුළුවන් ද බැයිද කියන ස්වභාවය අනුව තාප ස්වීකාර්ය බහු අවයවික සහ තාප ස්ථාපන බහු අවයවික. එතකොට තාප ස්ථාපන බහු අවයවික වලට එන්නේ හැමතිස්සෙම දෙකයි. මතක තියාගන්න බ්‍රේක් ලයිට් එක්කෝ බ්‍රේක් ලයිට් වලට වෙනත් නමක් එනවා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. එහෙමත් නැත්නම් යූරියා ෆෝමැල්ඩිහයිඩ්. ඊට පස්සේ තාප ස්වීකාර්ය වලට එන්නේ අනිත් ටික. ඒ කියන්නේ පොලිඑතිලීන්, ඊට පස්සේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිස්ටයිරීන්, ඊට පස්සේ ඇවිල්ලා ටෙෆ්ලෝන්, නයිලෝන් සහ ටෙරිලීන් කියන 6 දෙනත් එක්ක ස්වභාවික රබර් කියන එක නා එන්නේ තාප ස්වීකාර්ය බහු අවයවික වලට. ඒ තාප ස්වීකාර්ය බහු අවයවික වලත් ඇවිල්ලා තාප ස්ථායි තාප අස්ථායි කියන දේ රඳා පවතිනවා. කවුරු මතද? ඒ කියන්නා වූ බහු අවයවිකේ හැලජන කාණ්ඩයක් පවතිනවද නැද්ද කියන ස්වභාවය මත. එයාගේ හැලජන කාණ්ඩයක් පවතිනවා නම් තාප ස්ථායි කියලා කියනවා. හැලජන කාණ්ඩයක් පවතින්නේ නැත්නම් අපි ආව තාප අස්ථායි කියලා කියනවා. ඒ අනුව තාප ස්ථායි ඇවිල්ලා දෙන්නෙක් විදිහට අපි කතා කරනවා. PVC ගත්තොත් එයාගේ හැලජන පවතිනවා. ඒක නිසා එයා අපි හඳුන්වනවා තාප ස්ථායි. ආපහු ටෙෆ්ලෝන් වල ඇවිල්ලා ෆ්ලෝරින් කාණ්ඩ 4ක් පවතිනවා. ඒක නිසා අපි ආව හඳුන්වනවා මොකද්ද? තාප හමුවේදී තාප ස්ථායි. හරි? ඊපස්සේ අවසාන මාතෘකාව මේකෙදී බහු අවයවක වර්ගීකරණයේදී බන්ධනගත වෙන ස්වභාවය අනුව. මෙහෙමයි අපි වර්ග කරන්නේ. දැන් ඒක අවයවික තමයි සම්බන්ධ වෙන්නේ. හිතන්න බෝනික්කෝ ටිකක් ඉන්නවා. හිතන්න මේ විදිහට බෝනික්කෝ දෙන්නෙක් ඉන්නවා. මම මේ කියන බෝනික්කෝ දෙන්නගේ අත් දෙක අල්ලලා මේ දෙන්නව මහනවා.
මේ දෙන්නට අත් දෙක අල්ලගෙන මම මේ දෙන්නා මහන්න. නැත්නම් අත් දෙක අල්ලගන්නේ කියනවා දෙන්නට. එතකොට ඒ වගේ බෝනික්කෝ දහස් ගාණක් ඇවිල්ලා අත් දෙක අල්ලගෙන අත් දෙක යනවා. එතකොට ඒ වගේ දේවල් මොනවද වෙන්නේ? අත් දෙක අල්ලගත්තන් පස්සේ අදාළ බෝනික්කගේ ඇවිල්ලා මෞලික ස්කන්ධය, යාගේ ස්කන්ධය මොනවාරි හානියක් සිද්ධ වුණාද? නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම අත් දෙක අල්ලගෙන ඉස්සරහට යනවා. එතකොට ඒගොල්ලන්ගේ මෞලික ස්කන්ධයේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඇවිල්ලා වෙනස් මෞලික ස්කන්ධය වෙනස් නොවි ඇවිල්ලා බහුඅවයවීකරණයට ලක් වෙනවා නම් අපි ඒ වගේ අදාළ බහුඅවයවික හඳුන්වනවා ආකලන බහුඅවයවික කියලා. එතකොට මේ ආකලන බහුඅවයවල එහෙනම් විශේෂ දෙයක් සිද්ධ වෙන්න ඕනේ. මේක තමයි ආකලන බහුඅවයවික තියෙන්න ඕනේ විශේෂ කාරණාව. ඒ කියන ආකලන බහුඅවයවික වල අනිවාර්යයෙන්ම අසන්තෘප්ත ස්වභාවයක් පැවතිය යුතුයි. දැන් ඒකේ මේ විදිහට දිත්ත බන්ධන ඔය විදිහට තියෙනකොට මේක වෙන්නේ මේ දිත්ත බන්ධනය මෙතෙන්ට පයින්නවා සිග්මා බන්ධනයක් විදියට ෆයි බන්ධනය, මෙතන තියෙන එක සර මෙතෙන්ට පයින්නවා මොකද්ද සිග්මා බන්ධනයක් විදියට, මෙතන තියෙන එක සර මෙතෙන්ට පයින්නවා මෙතන තියෙන ෆයි බන්ධනය එතෙන්ට පයින්නවා සිග්මා බන්ධනයක් විදියට. එතකොට අසන්තෘප්ත බහුඅවයවික වලින් තමයි අපිට සාමාන්‍ය මොනව හදා ගන්න පුළුවන් වෙන්නේද? ආකලන බහුඅවයවික හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ආකලන බහුඅවයවික වල නිකන් බෝනික්ව අත් දෙක අල්ලගෙන ඉස්සරහට යනවා වගේ තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒතර මෞලික ස්කන්ධයේ කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සංගණන බහුඅවයවික වල ඒ වගේ නෙවෙයි. සංගණන බහුඅවයවික වලදී මම කරන්නේ මොකද්ද? බෝනික් කොටික ඉන්නකොට එක බෝනික්ගේ මෙතනින් අත කපනවා, අනිත් බෝනික්කගේ අනිත් පැත්තෙන් අත කපලා ඒ දෙන්නගේ මේ ෂෝල්ඩර් ජොයින්ට් දෙක ඇවිල්ලා දෙන්න සෙට් කරනවා. අනිත් බෝනික්කගේ මෙතනින් අත කපනවා, අරයාගේ අතනින් කපලා ඇවිල්ලා ඒ දෙන්නගේ ෂෝල්ඩර් ජොයින්ට් වලින් ඇවිල්ලා සෙට් කරනවා. එතකොට ඔයාලට තේරෙන දේ තමයි ඔහොම ඇවිල්ලා මොකක්ද බහුඅවයවිකේ හදන්න පුළුවන්. හැබැයි මේ බෝනික්කගේ අතයි අර බෝනික්කගේ අතයි නැහැ. ඒ කියන්නේ මොකක් වෙනවද? බහුඅවයවීකරණයේදී අදාළ ඒක අවයවිකවල කොටස් මොනවා වෙන්න පටන් ගන්නවද? හානි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ බහුඅවයවික අපි හඳුන්වනවා මොන බහුඅවයවික කියලාද? සංගණන බහුඅවයවික. එතකොට සංගණන බහුඅවයවික යටතේ ඉවත් වෙන්න පුළුවන් එක්කෝ ජල අණුවක්, එක්කෝ HCl අණුවක්, ඒ වගේ අණු මොනවා වෙන්න පුළුවන්ද? ඉවත් වෙන්නට පුළුවන්. එතකොට අපි මේ මම උදාහරණයක් කිව්වොත් සමහරක් දැන් පොලිඒමයිඩ් කියනකොට ඔයා දන්නවා එතන ඒමයිඩ් බොන්ඩ් එකක් තියෙන. එහෙනම් ඒමයිඩ් බොන්ඩ් එකක් තියෙනකොට එතනින් කියන ජල අණුවක් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. පොලිඑස්ටර් වල ඇවිල්ලා මොන බොන්ඩ් එකක්ද? එතනක් තියෙන්නේ කාබොක්සිලික් අම්ලය එහා පැත්තෙන් කවුද? ඇල්කොහොල් ගෲප් එක. එතකොට එතනත් ඇවිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ? යම්කිසි ආකාරයකින් ජල අණුවක් මොකක් වෙලා තියෙනවද? ඉවත් වෙලා තියෙනවා. ඒක නිසා යම්කිසි කාණ්ඩයන් ඇවිල්ලා ඉවත් වෙමින් ඇවිල්ලා අදාළ බහුඅවයවීකරණය සිද්ධ වෙනවා නම් අපි ඒ වගේ බහුඅවයවික හඳුන්වනවා මොන බහුඅවයවික කියලාද? සංගණන බහුඅවයවික කියලා. ඒක නිසා මෙන්න මේක තමයි අදාළ බහුඅවයවික වර්ගකරන ස්වභාවය. එක්ක අපිට මේක ඇවිල්ලා ආකලන සංගණන කියලා වර්ග කරන්න පුළුවන්. ඒතර ආකලන වලට උදාහරණ තමයි පොලිඑතිලීන්, ඊට පස්සේ අපි කතා කරපු PVC, ඊට පස්සේ පොලිස්ටයිරීන් සහ කවුද අන්තිමට කතා කරපු ටෙෆ්ලෝන් කියන එක්කෙනා. එතකොට ඔය හතරත් එක ස්වභාවික රබර් යනවා. එතකොට ආකලන බහුඅවයවික උදාහරණ පහයි. සංගණන බහුඅවයවිකවලදී පොලිඒමයිඩ්, ඊට පස්සේ ඇවිල්ලා පොලිඑස්ටර්, ඊට පස්සේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන හතර ඇවිල්ලා මේ කියන සංගණන බහුඅවයවික වලට එනවා. එතකොට හරි අයිඩියා එක තියාගන්න මොකද්ද මෙතෙන්දි සිද්ධ වෙන්නේ කියලා. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ බහුඅවයවික වල දෙවෙනි කොටස කතා කරන්නට යන්නේ. එතකොට බහුඅවයවික ඊට පස්සේ අපි ප්‍රධාන උදාහරණ වලට කතා කරන්න කලින් මට හඳුන්වලා දෙන්න ඕන මාතෘකා කීපයක් තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි ඒක අවයවිකය. ඒක අවයවිකය කියන්නේ මොකද්ද? ඊට පස්සේ පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකකය කියන්නේ මොකද්ද? අවසානයේ බහුඅවයවිකය කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන මාතෘකා ටික මට ඔයත් එක්ක කතා කරන්නට ඕන. හරි. ඒකට මම ඇවිල්ලා එක උදාහරණයක් අරගෙන ඔයත් එක්ක කතා කරනවා. මම ගන්නවා ඔයත් එක්ක පොලිතීන් අපි කොහොමද හදන්නේ කියන එක. පොලිතීන්. එතකොට පොලිතීන් හදන්න යම්කිසි ආකාරයකින් එක්කෙනෙක් එක අණුවක් ඇවිල්ලා අපිට සහභාගී වෙන්න ඕන. එක අණුවකින් තමයි පොලිතීන් අපි හදන්නේ. එහෙනම් ඒ අණුව අපි හඳුන්වනවා ඒක අවයවිකය. ඒ කියන්නේ බහුඅවයවිකයේ තැනුම් ඒකකය අපි හඳුන්වනවා මොකද්ද? ඒක අවයවිකය. එතකොට පොලිතීන් වල අපි ගන්න ඒක අවයවිකය තමයි මොකද්ද? එතීන්. එතකොට එතීන් විදියට ඇවිල්ලා අපි මොකක්ද මෙයාව ගන්න. එතකොට මෙයාව ගන්න. එතකොට මේ වගේ ඇවිල්ලා මේ වගේ එතීන් අණුවක් තව ඇවිල්ලා එතීන් අණුවක් එක්ක මොකක් වෙනවද? ওই විදියට තව එතීන් අණුවක් මම ওই විදියට තියෙනවා. තව එතීන් අණුවක් ওই විදියට තියෙනවා.
එතකොට මේ වගේ තීන් අණු දහස් ගාණක් ඇවිල්ලා මොකක් හදන්න දායක වෙනවද? පොලිතීන් හදන්න දායක වෙනවා. එතකොට මේ වගේ දීර්ඝ දාමයක් හදන්න දායක වෙන පළවෙනි එක්කෙනා තැනුම් මේකගේ තමයි අපි හඳුන්වන්නේ මොන අවයවිකය කියලාද? ඒක අවයවිකය කියලා. ඊට පස්සේ මම මේ දැන් බහු අවයවිකය හදනවා. බහු අවයවිකය හදනකොට දැන් ඔයා දන්නවා මම කිව්වා අසම්තෘප්ත නම් අනිවාර්යයෙන්ම අසම්තෘප්ත නම් මොකද? ආකලන බහු අවයවිකයක් තමයි එතන හැදෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ දිත්ත බන්ධනේ මෙහෙම ඔහොම ගිහිල්ලා අවසානයේ ඇවිල්ලා මෙතන බහු අවයවිකේ හැදෙන්න පටන් ගන්නවා. CH CC CC ඔය විදිහට ඇවිල්ලා බහු අවයවිකේ නිර්මාණය වෙනවා. මේක තමයි එතකොට මොකද්ද? සමස්ත බහු අවයවිකේ. එතකොට මේ පැත්තට තව දික් වෙනවා, මේ පැත්තට තව දික් වෙනවා. එතකොට මේ බහු අවයවිකේ. හැබැයි අපිට මේ විදිහට ඔක්කොම ලියන්න බෑ. එහෙනම් ඔයා තීරණය කරන්න ඕනේ ඒක අවයවික සම්බන්ධ වෙලා. ඔයාලට තේරෙනවා මේකේ හැමතිස්සෙම ඇවිල්ලා පුනරාවර්තනේ හැමතිස්සෙම ඇවිල්ලා යන එකකයක් තියෙනවා. මොකද්ද ඒකකේ? මේ කියන්නා වූ මොකද්ද? අදාළ ඒක අවයවිකට අදාළ කෙනා තමයි මොකක් වෙන්නේද? එක දිගට මේ විදිහට කන්ටිනියු වෙන්නේ. එහෙනම් අපි කියනවා මෙන්න මේ කියන එක තමයි මොන එකකේ වෙන්නේද? පුනරාවර්තන එකකේ වෙන්නේ. එතකොට පොලිඑතිලීන් සඳහා මොකද්ද පුනරාවර්තන එකකේ? C මෙතන H මෙතන H මෙතන H මෙතන H. මෙන්න මේක තමයි මොකද්ද? මෙයා සඳහා මොන එකකේ වෙන්නේද? පුනරාවර්තන එකකේ වෙන්නේ. එතකොට පුනරාවර්තන එකකේ මෙච්චරයි තියෙන්න ඕනේ. බහු අවයවිකය කියන්නේ මොකද්ද? අපි මේ විදිහට පුනරාවර්තන එකකේ වරහන් කරලා අපි කෙලවරෙන් දානවා මොකද්ද? n අකුරක්. එතකොට ඒක තමයි අපි හඳුන්වන්නේ මොන අවයවිකයේද? බහු අවයවිකය. එතකොට ඔයා දන්නවා දැන් ඒක අවයවිකය කියන්නේ මොකද්ද? ආපහු පුනරාවර්තන එකකේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඇවිල්ලා බහු අවයවිකය කියන්නේ මොකද්ද? එතකොට මේක පුනරාවර්තන එකකේ CH මේක නෙවෙයි. පුනරාවර්තන එකකේ විදිහට අපි හැමතිස්සෙම ගන්නේ ඒක අවයවිකයේ ඇවිල්ලා අදාළ කොටස ඒක අවයවිකයත් සම්බන්ධ කරගෙන ඒක අවයවික ඔක්කොමත් එක්ක මේකේ තියෙන ඔක්කොම ටික ඇවිල්ලා පුනරාවර්තන එකකේ තියෙන්නට ඕන. ඒතර ඒක තමයි මොකද්ද? අදාළ පුනරාවර්තන ඒකකයේ වෙන්නේ. හරි. දැන් මම ඇවිල්ලා එකින් එක ඇවිල්ලා වත් එක්ක මොකක් කරගෙන යනවද? කතා කරගෙන යනවා. හරි. මම මුලින්ම කතා කරන්නේ පළවෙනි බහු අවයවික උදාහරණය පොලිඑතිලීන්. හරි. එතකොට මම ඔයත් එක්ක මුලින්ම කතා කරන්න යනවා කවුරු ගැනද? පොලිඑතිලීන් ගැන කතා කරන්නට යනවා. එතකොට පොලිඑතිලීන් ගත්තොත් එතන ඇවිල්ලා කවුද අපිට දායක වෙන ඒක අවයවිකේ එතීන්. එතකොට එතීන් කියන්නේ මොකද්ද? මෙයා. එතකොට මෙයා තමයි මොකද්ද අදාළ කරන්නා වූ මොන අවයවිකේද? ඒක අවයවිකය. හරි? හරි. එතකොට මේ ඒක අවයවිකය අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ තව එක්කෙනෙක් කොයි විදියට තියෙන තව එක්කෙනෙක් කොයි විදියට තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? බන්ධන කැඩිලා ගිහිල්ලා අවසානයේදී බහු අවයවිකය හැදෙනවා. එතකොට මෙයාගේ මොකද්ද අදාළ පුනරාවර්තන ඒකකය? මෙන්න මේ කියන්නා වූ එක්කෙනා තමයි දායක වෙන්නේ. එතකොට මෙයා තමයි මොනවා වෙන්නේද? පුනරාවර්තන ඒකකය. බහු අවයවිකය මොකද්ද? මේ කියන්නා වූ පුනරාවර්තන ඒකකයට අපි දානවා මොකද්ද? අදාළ මේක එන්න අකුරක් දැම්ම පස්සේ මෙන්න මෙතන හැදෙනවා මොකද්ද? අදාළ බහු අවයවිකය කියන එක. හරි? හරි. එතකොට මේක තමයි මොකද්ද? අදාළ මෙයාගේ අපි කතා කරන පුනරාවර්තන ඒකකයේ සහ බහු අවයවික ටික. එතකොට මට කියන්න මේක ආකලන බහු අවයවිකයක්ද සංගණන බහු අවයවිකයක්ද? මේක ආකලන බහු අවයවිකයක්. මෞලික ස්කන්ධය හානියකට ලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මේක තාප ස්ථාපන බහු අවයවිකයක්ද? තාප ස්වීකාර්ය බහු අවයවිකයක්ද? මේක ඇවිල්ලා තාප ස්වීකාර්ය බහු අවයවිකයක්. ඔයාලට තේරෙනවා මේක අපිට උෂ්ණත්වය සපයලා පොලිතීන් එකක් මොනා ගන්න පුළුවන්ද? අපිට වෙනස් කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි මේක කතා කරොත් මේක ස්වභාවික බහු අවයවිකයක්ද? කෘත්‍රිම බහු අවයවිකයක්ද? මේක කෘත්‍රිම බහු අවයවිකයක්. අපි මිනිසා විසින් කෘත්‍රිමව තමයි මොනා කරන්නේද? නිෂ්පාදනය කරන්නේ. අවසානයේදී අපි මේක කතා කරොත් මේක ඇවිල්ලා රේඛීය බහු අවයවිකයක්ද? අතු බෙදුණු එකක්ද? ඊට පස්සේ ත්‍රිමාන ජාලාකාර එකක්ද? මේක තියෙන පුළුවන් ආකාර දෙකක් තියෙනවා. නිර්මාණය කරන ආකාර දෙකක් තියෙනවා. එකක් අපි කතා කරනවා මොකද්ද? රේඛීය විදිහට නිර්මාණය කරන්නත් පුළුවන්. සමහර ඇවිල්ලා පොලිඑතිලීන් ඇවිල්ලා අතු බෙදුණු විදිහට නිර්මාණය කරන්නත් පුළුවන්. ජාලාකාර විදිහට නෙවෙයි. ওই දෙක ඇවිල්ලා නිර්මාණය කරන්නට පුළුවන්. රේඛීය විදිහට නිර්මාණය කරන ඒවායේ මොකක්ද වෙන්නේ? ওই විදිහට පවතිනවා. රේඛීය විදිහට. හැබැයි අතු බෙදුණු විදිහට නිර්මාණය කරනකොට මොකක්ද වෙන්නේ? ওই විදිහට මෙයා අතු බෙදෙනවා. එතකොට මේ විදිහට අතු බෙදෙනවා. එතකොට තවත් ওই විදිහට අතු බෙදෙනවා. එතකොට අතු බෙදනකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ කියන බහු අවයවික වල සමහර දාම එක මත මොකක් වෙලාද මේ විදිහට අදිස්ථාපනය වෙලා මොකක් වෙන පටන් ගන්නවද? අර මම කතා කරපු ස්පටික රූපී ආකාර ස්පටික රූපී ප්‍රදේශ පවතින පටන් ගන්නවා. එතකොට කෙනෙක් ගාව ස්පටික රූපී ප්‍රදේශ පැවතුනොත් මොකක්ද වෙන්නේ? එයාගේ ඇවිල්ලා
මේකේ ඝනත්වය මොනවා වෙන්න පටන් ගන්නවද වැඩි වෙනවා. එතකොට මේකයි අපි කම්පෙයාර් කරලා තින් ඔයාලට තේරෙනවා මෙයාට වැඩිය මෙයාගේ ඝනත්වය මොකද්ද වෙන්නේ වැඩි. එහෙනම් අපි හඳුන්වනවා මෙයාගේ ඩෙන්සිටි එක වැඩි. මෙයාගේ ඩෙන්සිටි එක මොකද්ද වෙන්නේ අඩුයි. මේක එක මත අධිස්ථාපනය වෙලා ස්පටික රූපී ආකාර ගොඩක් තියෙනවා. මෙයාගේ තියෙන ගොඩක් අස්පටික රූපී ආකාර. එතකොට පොලිතීන් මේ වගේ අතු බෙදුණු ඒ වලින් හදපු පොලිතීන් ඇවිල්ලා අපි ආලෝකයෙන් නිරාවරණය කරොත් මොකද්ද වෙන්නේ? අපිට කෙලින්ම සූර්යාලෝකයේ පතනය වෙන්නේ නැහැ. හරි ඒක නිසා අපි කියනවා මේවා ඇවිල්ලා පාරදෘශ්‍ය වෙන්නේ නැහැයි කියලා අපි කතා කරනවා. හරි හරි. ඊට පස්සේ මේක අපි හඳුන්වනවා high density ඇවිල්ලා මොකද්ද පොලිතීන්. මේවා අපි හඳුන්වනවා මොකද්ද low density ඇවිල්ලා පොලිතීන් කියලා අපි හඳුන්වනවා. හරි හරි. එතකොට පොලිතීන් ගැන අපිට ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. පොලිතීන් වල ප්‍රයෝජනක් විදිහට අපි සිලිමලු නිෂ්පාදනය කරන්න පොලිතීන් වගේ දේවල් මොනවා කරනවද අපි භාවිතා කරනවා. ඊට පස්සේ මම කතා කරන්නේ මේ ඇවිල්ලා කතා කරේ මොකද්ද පොලිතීන් කියන ප්‍රභේදය. ඊට පස්සේ මම කතා කරනවා පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. එතකොට පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වල ඒකවයවිකයේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ පොලි එකට අනිත් පැත්තේ තියෙන එක වයනයිල් ක්ලෝරයිඩ්. එතකොට වයනයිල් ක්ලෝරයිඩ් ගත්තොත් මේ වයනයිල් ක්ලෝරයිඩ් වල කාබන්, මෙතන හයිඩ්‍රජන්, මෙතන හයිඩ්‍රජන්, මෙතන හයිඩ්‍රජන් මේ එක තැනක ඇවිල්ලා මොන කාණ්ඩයක් තියනවද? Cl කාණ්ඩයක් තියනවා. මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවා මේ වගේ තව එකක් එනවා, මේ වගේ තව එකක් එනවා. ඒ වගේ තමයි බහුවයවිකය මොනවා වෙන්නේද නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාට මම මේක ඇන්දොතින් මේකේ පුනරාවර්තන ඒකකය වෙන්නේ මේක තමයි ඇවිල්ලා මොකක් වෙන්නේද දිගින් දිගටම මොනවා වෙන දාමේද කන්ටිනියු වෙන එක. එහෙනම් අපි හඳුන්වනවා මේක තමයි මොකක්ද අදාළ මෙයාගේ පුනරාවර්තන ඒකකය. මේක ඒකාවයවිකය, මේක පුනරාවර්තන ඒකකය. ඒතර පුනරාවර්තන ඒකකයට ඇවිල්ලා අපි මොනවා කරද්ද දැම්මොතින්ද මෙතෙන්ට අපි දැම්මොතින් ඇවිල්ලා මෙතෙන්ට එන්න අකුරක් අපි ඒක හඳුන්වනවා මොකක් කියලාද අදාළ මෙයාගේ බහුවයවිකය. එතකොට PVC කියන එක්කෙනා ගැන කතා කරොත් PVC කියන්නේ මේක ද්විත්ව බන්ධන කැඩෙමින් සිදුවන නිසා මේක ආකලන බහුවයවිකය. ඊට පස්සේ ඇවිල්ලා මේ අදාළ එක්කෙනා ගත්තොත් මොකද්ද වෙන්නේ? තාපය හමුවේදී මේක වෙනස් වෙනවා, හැඩය වෙනස් වෙනවා. ඒක නිසා තාප සුවිකාරයි. හැබැයි තාප සුවිකාර වුණාට මේකේ තියෙනවා හැලජන ගෲප් එකක්. ඒක නිසා තාප සුවිකාර වුණාට මේක තාප ස්ථායි. ඊට පස්සේ මේක ස්වභාවික කෘතිම කාණ්ඩය ගත්තොත් මේක කෘතිම බහුවයවිකයක්. ඊට පස්සේ මේකත් ගත්තත් ඇවිල්ලා මොන බහුවයවිකයක්ද? රේඛීය බහුවයවික දාමයක්. හරි හරි. එතකොට මේක අපි පාවිච්චි කරනවා මොකද්ද? ජල නල නිර්මාණයේදී ඇවිල්ලා මේ කියනවා වූ PVC බට අපි මොනවා කරනවද? යොදා ගන්නවා. හරි. ඊළඟට මම කතා කරන්නේ මේ PVC ගැන අපි කතා කරේ. ඊළඟට මම කතා කරනවා මොකද්ද? පොලිස්ටයිරීන්. පොලිස්ටයිරීන් වල එහෙනම් ඒකවයවිකය වෙන්නේ පොලිස්ටයිරීන්, ස්ටයිරීන්. ස්ටයිරීන් වල තියෙන ඇවිල්ලා මෙතන හයිඩ්‍රජන් කෙනෙක් එක තැනක ඇවිල්ලා මොන කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවද? බෙන්සීන් වලල්ලක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර බෙන්සීන් වලල්ලක් සම්බන්ධ වීම නිසා අපි මේක පොලිස්ටයිරීන්. ඊට පස්සේ ඇවිල්ලා මේකේ මොකද්ද වෙන්නේ? ඒකවයවිකය වෙන්නේ නම් මොකද්ද? මෙතන හයිඩ්‍රජන්, මෙතන C, මෙතන හයිඩ්‍රජන්, මෙතන ඇවිල්ලා මොකද්ද? අදාළ බෙන්සීන් වලල්ල තියෙනවා. මේක තමයි අදාළ මොකද්ද? මෙයාගේ පුනරාවර්තන ඒකකය. ඊට පස්සේ අදාළ එක්කෙනාගේ අපි කතා කරොත් මොකද්ද බහුවයවිකය වෙන්නේ මේ කියනා වූ පුනරාවර්තන ඒකකයට අපි මොනවා කරන්න පටන් ගන්නවද මේ විදිහට දානවා මොනවා කුරක් දානවාද අපි මෙතෙන්දී එන්න කුරක් දානවා මේ තමයි මොකද්ද අදාළ බහුවයවිකය. එතකොට මේකත් අර කිව්වා විදිහට මොකද්ද අදාළ ආකලන බහුවයවිකය, අපවතාප ස්වීකාර්ය බහුවයවිකය, කෘතිම බහුවයවිකයක් සහ රේඛීය බහුවයවිකය. හරි හරි. ඊට පස්සේ අවසානයේදී කතා කරනවා මම කවුද? ටෙෆ්ලෝන් කියන එක්කෙනා මේ කියන ආකලන බහුවයවික යටතේ කතා කරන්නා වූ. හරි හරි. එතකොට ටෙෆ්ලෝන් කියන එක්කෙනාගේ මොකද්ද? එතන ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. ඒ කියන්නේ කවුද? මෙහෙම එතීන් ගෲප් එකක් තියෙනවා. හැබැයි මේ හතර වටේටම ඇවිල්ලා හයිඩ්‍රජන් වෙනුවට කවුරු සම්බන්ධ වෙලා තියෙනවද? ෆ්ලෝරින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. එතකොට අපි මෙයාව ගැන කතා කරනකොට මෙයාගෙත් අර විදිහට ද්විත්ව බන්ධනයක් තියෙන නිසා තවත් ඔය වගේ අණුවක් ඇවිල්ලා මේක බහුවයවිකරණය වෙනවා. එතකොට පුනරාවර්තන ඒකකය වෙන්නේ මොකද්ද? මෙතන ෆ්ලෝරින්, මෙතන ෆ්ලෝරින්, මෙතන ෆ්ලෝරින්. මේක තමයි පුනරාවර්තන ඒකකය. එතකොට බහුවයවිකය වෙන්නේ මොකද්ද? මේ විදිහට අපි ගන්නා වූ පුනරාවර්තන ඒකකයේ අපි මොනවා කරනවද? මෙහෙම දානවා මොනවා කරද්ද? එන්න කරා. එතකොට ওই ටික තමයි ඇවිල්ලා මොනවද? අපි කතා කරන ආකලන බහුවයවිකය යටතේ කතා කරන්නා වූ මොනවද? බහුවයවික වර්ග ටික. එතකොට තව අපිට එකක් තියෙනවා ස්වභාවික රබර් ගැන කතා කරන්න තියෙනවා. ඒක මම වෙනම ඇවිල්ලා මාතෘකාවක් යටතේ කතා කරනවා. මොකද රබර් ගැන ලොකුවට අපිට කතා කරන්න තියෙන නිසා. එතකොට මෙතනින් ආකරණ බහුවයවික අපි හතරක් කතා කරා. පොලිඑතිලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, ඊට පස්සේ ඇවිල්ලා පොලිස්ටයිරීන් සහ කවුද? ටෙෆ්ලෝන් කියන එක්කෙනා. මේ ටෙෆ්ලෝන් කියන එක්කෙනාගේ ෆ්ලෝරින් කාණ්ඩ හතරක් තියෙන නිසා මේක තාප ස්ථායි. ඒ වගේම තමයි මේක නිසා මේක පාවිච්චි කරනවා ගිනි නිවන අයගේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ටෙෆ්ලෝන් කියන එක්කෙනා අපි පාවිච්චි කරනවා. හරි.
ඊට පස්සේ ඇවිල්ලා මම කතා කරන්නේ එතකොට මෙතන හතරක් කතා කරා අපි මොනවද ආකලන බහුවවයවික හතරක් ආපහු මම අනිත් පැත්තෙන් කතා කරනවා සංගණන බහුවවයවික හතරක් කතා කරනවා හරි සංගණන බහුවවයවික වල මුලින්ම මම කතා කරන්නේ මොකද්ද මුලින්ම මම කතා කරන්නේ පොලිඑස්ටර් කියන එක පොලිඑස්ටරයක් කොහොමද හැදෙන්නේ අපි දන්නවා පොලිඑස්ටරයක් හැදෙන්නේ මෙතන ඇවිල්ලා කාබොක්සිලික් අම්ලයක් ඉන්නවා එහා පැත්තෙන් ඇවිල්ලා අපි සම්බන්ධ කරනවා පොලිඑස්ටර් එක කවුද සම්බන්ධ කරන්නේ අපි ওই විදිහට ඇල්කොහොලයක් ගෙනල්ලා සම්බන්ධ කරනවා එතකොට මොකක්ද වෙන්නේ කාබොක්සිලික් අම්ලයයි ඇල්කොහොලයයි ওই විදිහට සම්බන්ධ වෙනකොට මොකක්ද වෙන්නේ අදාළ මෙතෙන්දී කාණ්ඩ ඉවත් වීමක් සිද්ධ වෙනවා. එතකොට කාණ්ඩ ඉවත් වෙලා ওই විදිහට කාණ්ඩ ඉවත් වෙලා මොන අණුවක් විදිහට අයින් වෙලා යනවද මේක ජල අණුවක් විදිහට අයින් වෙනවා. හරි. එතකොට දැන් මේකෙන් පොලිඑස්ටර් වලට අපේ සිලබස් එකේ අපිට ගන්න තියෙන උදාහරණය තමයි මොකද්ද? ටෙරිලීන් කියන එක න. ටෙරිලීන්. එතකොට ටෙරිලීන් අපි පාවිච්චි කරනවා මොකද්ද? රෙදිපිලි නිෂ්පාදනයේදී තමයි මතක තියාගන්න අපිට ටෙරිලීන් පාවිච්චි කරන්නේ. හරි? හරි. එතකොට ටෙරිලීන් අපි පාවිච්චි කරන අපි මේකෙදි පාවිච්චි කරනවා මොකද්ද? මෙන්න මේ කියනා වූ කෙනා. මේක අපි හඳුන්වනවා ටෙරිතැලික් අම්ලය. මේ ටෙරිතැලික් අම්ලය අපි පාවිච්චි කරනවා බෙන්සීන්ට ඇවිල්ලා කූච් කාණ්ඩ දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා. කාබොක්සිලික් කාණ්ඩ දෙකක්. ඊට පස්සේ අපි මේ පැත්තෙන් ගන්නවා මොකද්ද? ඇල්කොහොලයක් ගන්නවා. ඒ ඇල්කොහොලය ඇවිල්ලා ඉතීන් වලින් සම්බන්ධ වෙච්ච ඩයිෝල් එකක් තමයි උතන අපි පවතින්නේ. ඔය විදිහට ගන්න. එතකොට ආපහු මොකද ගන්න? මේ දෙක තමයි එහෙනම් මොකද්ද? අදාළ ඒක අවයවික දෙක. එතකොට මේ කියනවා වූ ඒක අවයවික වලට ආපහු මොකද කරන්නේ? මේ කියන එක නා ආපහු මෙතන. ආපහු මේ කියන එක නා යාට එහා පැත්තේ. ඒ විදිහට ඇවිල්ලා මොකද්ද වෙන්නේ? එක දිගට බන්ධන පවතිනවා. එතකොට වාට තේරෙන දේ තමයි මොකද්ද වෙන්නේ? මෙයා බන්ධනගත වෙනකොට මෙයා අදාළ එක්කෙනත් එක මොකද්ද වෙන්නේ? බන්ධනගත වෙනවා. ඒතර බන්ධනගත වෙනකොට මොකද්ද වෙන්නේ? මේ විදිහට අදාළ කෙනා ඇවිල්ලා මොකද්ද? බන්ධනගත වීමේදී මොකද්ද වෙන්නේ? මෙතනින් ඇවිල්ලා ඉවත් වෙනවා මොන කාණ්ඩයක් ඉවත් වෙන පටන් ගන්නවද? ජලාණු කාණ්ඩයක් ඉවත් වෙන පටන් ගන්නවා. ජලාණු කාණ්ඩයක් ඉවත් වෙනකොට එතකොට මේ පැත්තෙනුත් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඉවත් වෙනවා. මේ පැත්තෙනුත් ඇවිල්ලා මොනවා වෙන්න පටන් ගන්නවද? ඔය විදිහට ඉවත් වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතනිනුත් ඇවිල්ලා ඔය විදිහට මොනවා වෙනවද? ඉවත් වෙන්නට පටන් ගන්නවා. එතකොට ඔයාලට තේරෙන දේ තමයි අවසානයේදී මොකක්ද වෙන්නේ? අවසානයේදී බහුඅවයවිකය නිර්මාණය වෙනවා. එතකොට කොහොමද බහුඅවයවිකය නිර්මාණය වෙන්නේ? මෙතන ඇවිල්ලා බෙන්සීන් වලල්ල සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මෙතන CO. ඊට පස්සේ ඇවිල්ලා මොකක්ද වෙන්නේ? මෙතන ඇවිල්ලා ඔක්සිජන් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා මෙතන CH2O ඇවිල්ලා ඔය විදිහට සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට තේරෙන දේ තමයි මොකක්ද වෙන්නේ? මෙන්න මේ කියන එක තමයි. ඔයා බලන්න ආපහු මෙතන එන්නේ මොකද්ද කියන්නේ? මෙතනින් ආපහු සම්බන්ධ වෙන්නේ ඇල්කොහොලයක් සම්බන්ධ වෙන්නේ. ඒතකොට ඇල්කොහොලේ මේ කියන ඔක්සිජන් තමයි මෙතනට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඊට එහාපැත්තේ සම්බන්ධ වෙන්නේ මේ කියන CH2 කියන කෙනා. එහෙනම් ඔයාලට තේරෙනවා මෙන්න මේ කියන එක්කෙනා තමයි මොන ඒකකයේ බවට පරිවර්තනය වෙන්නේද? පුනරාවර්තන ඒකකයේ බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ කියන කෙනා පුනරාවර්තන ඒකකයේ වෙනවා නම් මේ කියන කෙනාගේ ඇවිල්ලා එන්න එකක් දැම්මොතින් මේක තමයි අදාළ ටෙරිලීන් වල මොන ඒකකයේ වෙන්නේද? බහුඅවයවිකයේ වෙන්නේ. එතකොට බහුඅවයවිකයේදී මෙතන මොකද්ද වෙන්නේ? මෙතන හදන්නේ ජලාණුවක් ඉවත් වෙලා මෙතන හදනවා මොනේ බොන්ඩ් එකක්ද? එස්ටර බොන්ඩ් එකක්. එතකොට එස්ටර බොන්ඩ් එකක් හදන නිසා මුළු දාමේ පුරාම මුළු බහුඅවයවික පුරාම එස්ටර තියෙන නිසා අපි මේක හඳුන්වනවා පොලිඑස්ටරයක්. එතකොට ඔයාලට තේරෙන දේ තමයි අදාළ පද්ධතියේ කොච්චර පොලිඑස්ටර තියෙනවද? ඒ පොලිඑස්ටර කොච්චර තියෙනවද? ඒ පොලිඑස්ටර වලට සමාන ජලාණු ප්‍රමාණයක් මොනවා වෙලා යන්න ඕනේද? ඉවත් වෙලා යන්නට ඕන. ඒතකොට මට කියන්නේ මේ බහුඅවයවිකයේ ටෙරිලීන් රෙදිපිලි නිෂ්පාදනයේදී අපි යොදා ගන්න ටෙරිලීන් කියන එකේනා ආකරණ බහුඅවයවිකද සංගණන බහුඅවයවිකද? ඒක සංගණන බහුඅවයවිකයක්. ඒතකොට ඉවත් වෙන දාමයේ ඉවත් වෙන අණුව කවුද? ජලය. ඊළඟට වෙලා අපි මේක කතා කරලා තින් මේක ස්වභාවික බහුඅවයවිකද කෘත්‍රිම බහුඅවයවිකද? මේක කෘත්‍රිම බහුඅවයවිකයක්. ඊට පස්සේ මේක තාප ස්වීකාර්ය බහුඅවයවිකද තාප ස්ථාපන බහුඅවයවිකද? මේක තාප ස්වීකාර්ය බහුඅවයවිකයක්. ඊට පස්සේ අවසානයේදී මේක ඇවිල්ලා රේඛීය බහුඅවයවිකයක්ද? ඊට පස්සේ ඇවිල්ලා ජාලාකාර බහුඅවයවිකයක්ද? මේකත් ඇවිල්ලා රේඛීය බහුඅවයවිකයක්. එතකොට ඔය ටික තමයි අපි කතා කරන්න යන තිබ්බේ ටෙරිලීන් ගැන. හරි. ඊට පස්සේ මම ඔයත් එක්ක කතා කරන්නේ කවුරු ගැනද? නයිලෝන් ගැන. එතකොට නයිලෝන් ගැන වත් එක්ක මම කතා කරෝතින් නයිලෝන් ගැන අපි දන්නවා නයිලෝන් කියන්නේ මෙන්න මෙයා. හරියට මේක තේරුම් ගන්න. මම නයිලෝන් වත් එක්ක කරන්න යන්නේ නයිලෝන් 6 කියන එක. මේ නයිලෝන් වල මෙන්න මේක වෙනස් වෙන්නට පුළුවන්. එතකොට මතක තියාගන්න.
මේකෙන් හැමතිස්සෙම පළවෙනි අංකයෙන් කියන්නේ ඇමීන වල කොච්චර කාබන් තියෙනවාද? ඇමීනයේ කොච්චර කාබන් තියෙනවාද? මේ හයෙන් කියන්නේ අදාළ අපි කතා කරන කාබොක්සිලික් අම්ලයේ කොච්චර කාබන් තියෙනවාද? ඔන්න ඔය කියන දෙක මතක තියාගන්න. හරි. එතකොට නයිලෝන් කියන කෙනා ඇවිල්ලා මොකද්ද? පොලි ඒමයිඩයක්. එතකොට පොලි ඒමයිඩයක් කියන්නේ මොකද්ද? මේ විදිහට ඇවිල්ලා කාබොක්සිලික් ගෲප් එකක් තියෙනවා. එහා පැත්තෙන් ඇවිල්ලා මොන ගෲප් එකක් තියෙනවද? NH2 ගෲප් එකක් තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ මෙතෙන්දී? අයින් වීමක් සිද්ධ වෙනවා. මෙතනින් හයිඩ්‍රජන් අයින් වෙනවා. මෙතනින් OH අයින් වෙලා මෙතන ඇවිල්ලා මොන අණුවක් විදිහට අයින් වෙන්න පටන් ගන්නවද? ජල අණුවක් විදිහට මේක අයින් වෙන්නට පටන් ගන්නවා. හරි? එතකොට එහෙනම් මේක නයිලෝන් 666 කියන්නේ හැමදෙස්සම මතක තියාගන්න කොච්චර කාබන් තියනවද ඇමීනයේ කොච්චර කාබන් තියනවද කාබොක්සිලික් අම්ලයේ. හරි. එතකොට මුලින්ම මම කතා කරන්නේ මේකේ ඇමීනයේ. එතකොට මෙතන ඇමීනයේ නම් කාබන් කීයක් තියෙන්න ඕනද? 6ක් තියෙන්න ඕනේ. එතකොට කාබන් 6ක් තියෙනවා. එතකොට මැද තියෙනවා CH2 දෙපැත්තෙන් ඇවිල්ලා කවුරු සම්බන්ධ වෙලා තියෙනවද? NH දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔය විදිහට. ඊට පස්සේ ඇවිල්ලා ආපහු කවුරු තියෙනවද? කාබොක්සිලික් අම්ලය තියෙනවා. එතකොට කාබොක්සිලික් අම්ලය ගත්තොත් ඇවිල්ලා මෙන්න එක කාබන් කෙනෙක් අපි සම්බන්ධ කරා. ඊට පස්සේ CH2 ල 4 දෙනෙක් ඔන්න කාබන් 5යි ආපහු ඊළඟ කාබොක්සිලික් ඇසිඩ් එක ඔය විදිහට පවතිනවා. එතකොට මෙතෙන්දි මොකක්ද වෙන්නේ? මෙතෙන්දි වල තේරෙන දේ තමයි මොකක්ද වෙන්නේ? මේකෙදි මේ වගේ බන්ධනයේදී මෙතෙන්දි ඇවිල්ලා මොන අණුවක් ඉවත් වෙන්න ඕනද? ජල අණුවක් ඉවත් වෙලා මෙතන මොන බොන්ඩ් එකක් හැදෙන්න පටන් ගන්නවද? ඒමයිඩ් බොන්ඩ් එකක් හැදෙන්නට පටන් ගන්නවා. එතකොට නයිලෝන් 66 වල අවසාන මං ඒකකයේ අදින්න ගියොත් මොකද්ද වෙන්නේ? මේ කියන හයිඩ්‍රජන් උත් අර විදිහට යනවා. මෙතන තියෙන OH ගෲප් එකත් අර විදිහට යනවා. එතකොට අවසානයේදී මේක ගෙනල්ලා මට මෙතනින් මොනා කරන්න පුළුවන්ද? නැවතතාවක් සෙට් කරන්නට පුළුවන්. මේ කියන එක ගෙනල්ලා මෙතනට ඇවිල්ලා මොනා කරන්න පුළුවන්ද? සෙට් කරන්නට පුළුවන්. එහෙනම් අපි කියනවා මේක තමයි මොකක් වෙන්නේද? අදාළ මේ කියන්නා වූ මොකේද? CH2 මෙතන 6 මෙතන ඇවිල්ලා N මෙතන H මෙතන CO මෙතන ඇවිල්ලා CH2 මෙතන ඇවිල්ලා 4 මෙතන CO මෙන්න මේක තමයි අදාළ මේ කියන්නා වූ අණුවේ මොන අවයවිකය වෙන්නේද? පුනරාවර්තන ඒකකය වෙන්නේ. එතකොට ඒක අවයවික දෙක මේ දෙක පුනරාවර්තන ඒකකය මේක මේ කියන පුනරාවර්තන ඒකකයට මම එන්න අකුරක් දැම්මොත් අපි මේක හඳුන්වනවා මොකක් කියලාද? බහුව අවයවිකය කියලා. එතකොට නයිලෝන් කියන්නේ මෙන්න මේ කියන එක්කෙනා. එතකොට නයිලෝන් කියන්නේ රේඛීය බහුව අවයවිකය. අපිට නයිලෝන් හම්බ වෙනවා ඕන තැන්වල. අපි රෙදි වනන්න අපි නයිලෝන් පාවිච්චි කරනවා. එතකොට මේ නයිලෝන් අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඔය විදිහට බන්ධනගත වෙලා පවතිනවා. ඒක නිසා මතක තියාගන්න ජලයෙන් ඇවිල්ලා මේ නයිලෝන් තෙත් වෙන්නේ නැහැ කියලා ඇහුවොත් නයිලෝන්ට ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදාගන්න පුළුවන් වුණාට මේ අභ්‍යන්තරයේ තිබෙන හයිඩ්‍රජන් බන්ධන මොකක් වෙනවද? ප්‍රබලතාවය වැඩි. ඒක නිසා අපි කියනවා මොකද්ද නයිලෝන් ජලයෙන් ඇවිල්ලා මොනවා වෙන්නේ නැද්ද? තෙත් වීමකට ලක් වෙන්නේ නැහැ. හරි. එතකොට මේ අපි කතා කරේ මොකද්ද? සංගන්න බහුව අවයවිකයක් ජල අණුවක් ඉවත් උනේ. ඊට පස්සේ මේක අපිට හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේක තාප ස්වීකාර්යයි. ඊට පස්සේ අවිල මේක કૃතිම අපි නිෂ්පාදනය කරන එක නිසා මේක કૃතිම බහුව අවයවිකයක්. අවසානයේදී අවිල මේක මොන දාම විදියට පවතින්නේ? රේඛීය දාම විදියට පවතින්නේ. හරි? ඊට පස්සේ අවිල්ලා මම ඔයගොල්ලොත් එක කතා කරන්නේ මොකක් ගැනද? අවසාන බහුව අවයවික වර්ග දෙක යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ කවුද ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන දෙන්න. හරි? එතකොට ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් යටතේදී ෆීනෝලයක් සහ ෆෝමැල්ඩිහයිඩ් තමයි ඒකෙදි මොකක් වෙන්නේද? ෆීනෝලය ඔය විදිහට තියෙනවා හයිඩ්‍රජන් ඔය විදිහට තියෙනවා. තවත් ෆීනෝල් එකක් මොකක් වෙනවද? ඔය විදිහට පවතිනවා OH ගෲප් එක ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා වටේ ඔය විදිහට හයිඩ්‍රජන් පවතිනවා. ඊට පස්සේ තවත් ඔය විදිහට අණු පවතිනවා. ඊට පස්සේ ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මම ගන්නවා මෙතෙන්දී කවුද? ඇල්ඩිහයිඩය ෆෝමැල්ඩිහයිඩ් ඔය විදිහට එනවා. ෆෝමැල්ඩිහයිඩ් ඔය විදිහට එනවා. තව ෆෝමැල්ඩිහයිඩ් අණුවක් ඔය විදිහට එනවා. ඊට පස්සේ තව ෆෝමැල්ඩිහයිඩ් අණුවක් ඇවිල්ලා අපි හිතමුකෝ ඔය විදිහට එනවායි කියලා. හරි. ඒතර මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදි වෙන විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? කොහොමද මේකෙදි අයින් වෙන්නේ? මේ කියන බෙන්සීන් වලේ මේ කියන ඕත ස්ථානයේ තිබෙනා වූ හයිඩ්‍රජන් ෆෝමැල්ඩිහයිඩ්ගේ ඔක්සිජන් ව්‍යාපෘත ෆීනෝල්ගේ ඇවිල්ලා ඕත ස්ථානයේ තියෙන හයිඩ්‍රජන් අණුවක් එක්ක ජල අණුවක් අයින් වෙනවා. ඒ වගේම මෙතනත් මෙයාගේ හයිඩ්‍රජන් මෙයාගේ ඔක්සිජන් ওই විදිහට අයින් වෙනවා. මෙතනත් මෙයාගේ හයිඩ්‍රජන් මෙයාගේ ওই විදිහට ඇවිල්ලා මොනවා වෙනවද ඉවත් වෙනවා. ඒතරට තේරෙන්න ඕන දේ තමයි මේක තනිකර ජාලයක් විදිහට ත්‍රිමානයේ පවතිනා වූ දෙයක්. ඒතර ජලාණු ඉවත් වෙනවා මේක විහිදිලා යන බහුව අවයවිකයක්. බ්‍රේක් ලයිට් කියන්නේ අපි විදුලි පේනු වල ඇවිල්ලා තිබෙන දේ. ප්ලග් පොයින්ට් වල ඇවිල්ලා තියෙන සුදු පාට එක ඇවිල්ලා මේ බ්‍රේක් ලයිට් කියන දේ. නැත්නම් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් වලින් තමයි මොකක් වෙලා තියෙන්නේද හදලා තියෙන්නේ. ඒතකොට මේක ඒකාවයවිකයක් ගත්තොත් ෆීනෝල් සහ කවුද ෆෝමැල්ඩිහයිඩ් මේකෙදි පුනරාවර්තනයකයක් අපිට අදින්නට
අපහසුයි කියන්නේ මේක සංකීර්ණයි. ඒක නිසා අපි පුනරාවර්තනයක ගැන මෙතෙන්දී අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා පුනරාවර්තනයක ගැන අවධානය යොමු කරන්නේ නැහැ කියලා අපිට බහුවවයකයක් එච්චර ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ඒක නිසා මේක ඒකාවයවිකයේ විතරක් මතක තියාගන්න. ෆීනෝල් සහ කවුද ෆෝමැල්ඩිහයිඩ් තමයි මේකේ ඒකාවයවිකයේ බවට පරිවර්තනය වෙන්නේ. ඊට පස්සේ මේක සංගණන බහුවයකයක්ද ආකරණ බහුවයකයක්ද මේකෙදි ජලාණුවක් ඉවත් වෙනවා. ඒක නිසා මේක හඳුන්වනවා මොකද්ද? සංගණන බහුවයකයක්. ඊට පස්සේ ඇවිල්ලා මේක තාප ස්වීකාර්යද තාප ස්ථාපනද මෙන්න අපේ සිලබස් එකේ හම්බෙන පළවෙනි ස්ථාපන බහුවයකයේ මේක තාප ස්ථාපනයි. අපි රත් කරයි කියලා මේකේ ලොකුවට හැඩයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක හඳුන්වනවා මොකද්ද? තාප ස්ථාපන බහුවයකය. ඊළඟට ආපහු අපි කතා කරන මොකද්ද? මේක ස්වභාවිකද කෘතිමද? මේක ඇවිල්ලා කෘතිම බහුවයකය. ආපහු මේක රේඛීයද අතුබෙදුණුද ජාලාකාරද? මේක ජාලාකාර බහුවයකය. ඒක නිසා ඒ විදිහට මේක වැදගත් වෙනවා. හරි. ඊට පස්සේ අපි කතා කරන්නේ මොකක් ගැනද? ඊට පස්සේ අපි කතා කරනවා කවුරු ගැනද? යූරියා ෆෝමැල්ඩිහයිඩ් අවසාන බහුවයවික වර්ගය. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ කවුද? යූරියා තියෙනවා. අනිත් පැත්තෙන් කවුරු එන්න පටන් ගන්නවද? ෆෝමැල්ඩිහයිඩ් එන්න පටන් ගන්නවා. එතකොට යූරියා කියන්නේ CO මේ පැත්තෙන් ඇවිල්ලා NH2 group තියෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා NH2 group තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා එහා පැත්තෙන් කවුද? ආපහු ෆෝමැල්ඩිහයිඩ් එක එනවා. එතනත් අර විදියමයි. ඒක මතක තියාගන්න. මෙයාගේ ඔක්සිජන් අයින් වෙනවා. මේ එක NH2 group එක හයිඩ්‍රජන් අයින් වෙනවා. ඔය විදිහට තමයි ඇවිල්ලා ඒක මොකක් වෙලා යන්නද? ඉවත් වෙලා යන්නේ. එතකොට මෙතනිනුත් ඉවත් වෙන්නේ මොකද්ද? ජලාණුවක් අයින් වෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා මේකත් ඇවිල්ලා තාප ස්ථාපන බහුවයවිකයක්. ඒ කියන්නේ රත් කරන් පස්සේ ලොකුවට අපිට මේකෙන් හැඩය වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මේක ජාලාකාර බහුවයවිකයක්. ඒ වගේම තමයි මේක කෘතිම බහුවයවිකයක්. හරි. එතකොට ඔයා මේක බලලා ඔයාට පුළුවන් ගෙදෙදි පොඩි සටහනක් අදින්නද? මොකද්ද? මේ විදිහට අපි කතා කරපු බහුවයවික අපි කතා කරා බහුවයවික පොලිතීන් ඊට පස්සේ PVC පොලිතීන් PVC ඊට පස්සේ අපි කතා කරා කවුද? පොලිස්ටයිරීන් ඊට පස්සේ ඇවිල්ලා ටෙෆ්ලෝන් ඊට පස්සේ ඇවිල්ලා පොලි එමයිඩ් යටතේ කතා කරා නයිලෝන් 66 කියන එක කෙනා ඊට පස්සේ ඇවිල්ලා පොලිඑස්ටර් යටතේ කතා කරා ටෙරිලීන් කියන එක කෙනා ඊට පස්සේ අවසානයේදී කතා කරා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ඊට පස්සේ කතා කරා යූරියා ෆෝමැල්ඩිහයිඩ්. දැන් අපි 8ක් කතා කරලා තියෙනවා. තව දෙකක් මෙතෙන් තියෙන්න ඕනේ. මේ දෙකට ඉඩ තියාගෙන මේක කම්ප්ලීට් කරන්න. පළවෙනි එක ඇවිල්ලා ඒකාවයවිකය. දෙවෙනි එක ගත්තොත් එන් ඇවිල්ලා කම්ප්ලීට් කරගන්න මේකෙදි පුනරාවර්තන ඒකකය. ඊට පස්සේ බහුවයවිකය. ඊට පස්සේ ආකලනද සංගණනද. ඊට පස්සේ ස්වභාවිකද කෘතිවද. ඊට පස්සේ තාප ස්වීකාර්යද. ඊළඟ එක තාප ස්වීකාර්යද තාප ස්ථාපනද. ඊට පස්සේ ඇවිල්ලා තාප ස්වීකාර්යද තාප ස්ථාපනද කියලා විතරක් හරියන්නේ නැහැ. ඊළඟට ආපහු එකක් එන්න ඕන. මොකද්ද? තාප ස්ථායිද තාප අස්ථායිද. අවසානයේක ඇවිල්ලා මේක ඇවිල්ලා රේඛීය එක්කෙනෙක්ද? මේක ඇවිල්ලා අතුබෙදුණු එක්කෙනෙක්ද? මේක ඇවිල්ලා ජාලාකාර එක්කෙනෙක්ද? හරි? හරි. මම තව පොයින්ට් එකක් මෙතනදී කතා කරනවා BR2 මේ බහුවයවික වලට BR2 දින විවරණ ගන්න පුළුවන්ද වෙයිද කියන එක. මේ අපි කතා කරපු එකදු බහුවයවිකවලට BR2 දින විවරණ ගන්න හැකියාවක් නැහැ. ඒකාවයවික වලට පුළුවන්. දැන් ආකරණ බහුවයවික වල ඒකාවයවික වලට පුළුවන්. හේතුව තමයි එතන මොන බන්ධනයක් පවතින නිසා ද්විත්ව බන්ධනයක් පවතින නිසා BR2 දින විවරණ ගන්න හැකියාව තියෙනවා. හැබැයි බහුවයවික හැදුවෙන් පස්සේ ඒක ඇතුලේ ද්විත්ව බන්ධන නැහැ. ද්විත්ව බන්ධන නැතිකොට ඇවිල්ලා යාට BR2 දින විවරණ ගන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ ඊළඟ කතන්දරේ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් බහුවයවිකයට BR2 දින විවරණ ගන්න පුළුවන්ද? එතන පුළුවන්ද? ෆීනෝලයට පුළුවන්. හැබැයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් යටතේදී අර ෆීනෝලයේ තිබ්බ ඕතෝ පැරාවල තිබෙන හයිඩ්‍රජන් ඔක්කොම මොකක් වෙලා තියෙනවද? දැන් ඉවත් වෙලා තියෙන නිසා ඒ ස්ථාන තුනම අවිහිර වෙලා තියෙන නිසා ත්‍රිමාන අවිහිරතාවය නිසා ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් බහුවයවිකයේ උවද BR2 දින විවරණ කරන්න හැකියාවක් නැහැ. හැබැයි අපි ඉස්සරහට කතා කරනවා ස්වභාවික රබර් වල හදන රබර් එකට ඇවිල්ලා BR2 දින විවරණ කරන්න පුළුවන්. හරි. ඒක අපි ඊළඟ ලෙක්චර් එකේදී කතා කරමු. හරි. එතකොට මේ අද මම කතා කරේ තනිකරම බහුවයවික ගැන කතා කරේ. ඒ බහුවයවික වල තව පොඩි පාර්ට් එකක් එන්න තියෙනවා. ස්වභාවික රබර්. ඒක අපි කතා කරමු. මේක බලන්න, මේකට ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.